එතකොට හතරවෙනි පාඩමේ ඔයගලන්ට මම නෝට් එක ඊට පස්සේ එව්වා. නමුත් අර මගෙන් මුදුත් අහලා තිබුණා මේ Excel එක අර කානෝ මැප්ස් තිබිච්ච ටික. හරි මම චුට්ටක් මුල ටික බලන්න යන්නම්. එතකොට අපි තාර්කික ద్వාරවල කතා කරගෙන ගියා මූලික තාර්කික ద్వාර. ඊට පස්සේ ඒ තාර්කික ద్వාරවල එකින් එක විස්තර ලොජික් ගේට්ස් ගැන. ඊට පස්සේ OR ගේට්, ඊට පස්සේ NOT ගේට් එක, NOT ద్వාරය. ඊට පස්සේ XOR ద్వාරය ගැන කතා කරා, XOR ගේට් එක. ඊට පස්සේ NAND ගේට් එක කතා කරා, NOR ගේට් එක ගැන කතා කරා, XNOR ගේට් එක ගැන කතා කරා. ඊට පස්සේ අපි යුනිවර්සල් ගේට්ස් අලුත් සංකල්පයක්. ඕලවල නැති එලවල තියෙන concept එකක් යුනිවර්සල් ගේට්ස් කියන එක. යුනිවර්සල් ගේට්ස් වල අපිට බේසික් ගේට්ස් ටික නිරූපණය කරන්න පුළුවන් ආකාර ටික NAND වලිනුයි NOR වලිනුයි අපි කතා කරා. ඊළඟට තත්ත්ව දෙකක තර්කණය නැත්නම් අපි කියන two state logic ගැන කතා කරා. බූලියන් බීජගණිතයේ ප්‍රත්‍යක්ෂ ඇක්සියම්ස් ගැන අපි කතා කරා. ඊට පස්සේ බූලියන් නීති සහ ප්‍රමේයන් වර්ග ටික. හරි. ඊළඟට ඒ නීති සහ ප්‍රමේයන් එකින් එකට අපි කතා කරා. හරි. idempotent law එහෙම නැත්නම් තදේව භාවී න්‍යාය, ඊට පස්සේ identity law සර්වසාම්‍ය න්‍යාය, ඊළඟට inverse නැත්නම් complement law ප්‍රතිලෝම න්‍යාය, ඊළඟට double complement law එහෙම නැත්නම් ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය, ඊළඟට commutative law න්‍යායදේශ න්‍යාය, ඊට පස්සේ සංඝටන න්‍යාය නැත්නම් associative law, ඊට පස්සේ විභේදන න්‍යාය නැත්නම් distributive law. දැන් මේ slides දෙකක විතර පොඩි වෙනසක් වුණා. මම අර slide ටික හදනකොට තව අවශ්‍ය කොටස් දෙකක් එකතු වුණා. මම ඔයගලන්ට ඒකත් එවන්නම්. එතකොට ඔයගොල්ලෝ ඒක වෙනස් කරගන්න. මොකද මේ විෂයන් IT කියන්නේ අපි බොහොම වේගයෙන් අප්ඩේට් වෙන විෂයක්. එතකොට ඒ අප්ඩේට් එක අනිවාර්යයෙන්ම අපි ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. හරි. මේ එක තැන නැත්නම් එක තැන පල්ලෙන එකයි වෙන්නේ. දැන් මේකේ තව එකක් කරගෙන යනකොට මට අහු වුණා මේ සිලබස් එකේ මේ කොටස නැහැ. ඇත්තටම මේ කොටස නෑ කියන්නේ මේක මේ සංඝටන න්‍යාය යටතේ නැත්නම් ඇසෝසියේටිව් ලෝ එක යටතේ මේක දෙන්න කියලා මම දැන් නෝට් එක ඉස්සෙල්ලාම හදාගෙන ගියේ ඒ සිලබස් එක ෆලෝ කරගෙන. ඒක නෑ මේක. නමුත් මේක මේ සංඝටන න්‍යාය නෙමෙයි සෝරි. විභේදන න්‍යාය ඩිස්ට්‍රිබියුටිව් ලෝ එකේ මෙන්න මේක නෑ. නමුත් මේක POS simplifications වලදී POS ප්‍රකාශන සුළු කිරීමේදී මේක ඕන වෙනවා. IT වල තියෙන පාඩම් 13න් ළමයි සාමාන්‍යයෙන් තේරුම් ගන්න ටිකක් අමාරු જાතියේ පාඩම් කිහිපයක් තියෙනවා. පාඩම් 13න් කිහිපයක් තියෙනවා. ඒ කිහිපයෙන් එකක් තමයි මේ logic gates පාඩම. logic තර්කණය කියන එක. හරි. ඉතින් එතකොට මේ පාඩම සමහරලාට කෙනෙක්ට අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. එතකොට මේ පාඩම අමාරුයි කියලා දැක්කහම අම්මේ IT ඔක්කොම අමාරුයි කියන එක නෙමෙයි එකෙන් අදහස් වෙන්නේ. හරිද? එතකොට මේ පාඩම සාපේක්ෂව ටිකක් අමාරුයි. තේරුම් ගන්න ටිකක් අමාරුයි. කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ. මම දැක්කා එක්සර්සයිසස් කරනකොට ගොඩක් අයගේ මේ දෝෂ තිබුණා. හඳුනා ගැනීමේ දෝෂ. මම හිතන්නේ උත්තර හදලා මට දාපු අයගෙත් එදා මම දුන්නනේ නේද? අර අපි ඒක සාකච්ඡා කරමු අද. මේ මොනවද? ප්‍රයිම් නම්බර්ස් ටික නේ. ඒකේ ප්‍රයිම් නම්බර්ස් කියන්නේ මොනවද? ප්‍රථමක සංඛ්‍යා එන විදිහ ගැන ලොජික් ගේට් එකක් හදන්න නේද? ඒකේ මට උත්තර දාලා තිබුණා සමහර අය. නමුත් යම් ගැටලු තියෙනවා. එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හොඳයි සම්පූර්ණයෙන්ම හරි. මම මේගොල්ලන්ට එහෙම කියලා යවුවා. සමහර අයගේ තියෙනවා සමහර කොටස් තියෙනවා පුතේ මට එකපාර දැන් එහෙම පැහැදිලි කරලා දෙන්න අමාරු අවස්ථා. ඒ කියන්නේ ටිකක් මේ හොඳට පැහැදිලි කරලා කියන්න ඕනේ අවස්ථා. එතකොට ඒ වගේ වෙලාවට මම එතනදී කෙටියෙන් උත්තර දෙනවා. ඔයගොල්ලන්ට WhatsApp වලින් මට දැම්මට පස්සේ පන්තියේදී පොදුවේ හොඳට ඔක්කොම ටික එක්ස්ප්ලেইন කරන්න අවශ්‍ය වෙන නිසා. හරිද? රයිට්. එතකොට මේ නෝට් එක මේ ස්ලයිඩ් එක චුට්ටක් වෙනස් කරා. මොකද හේතුව මෙතන මේ POS සුළු කිරීම වල POS simplifications වලට ඕනේ කොටසක් මම මෙතෙන්ට මේකට අදාළයි ඒ නිසා ඒක දෙට දැම්මා. ඒ නිසා මේක ස්ලයිඩ් එක දෙකට තනි ස්ලයිඩ් එක තිබුණේ 7යි 8යි න්‍යායන් දෙක. ඊළඟට මේකේ උත්තර එන විදිහ මම ඔයගලන්ට හදලා පෙන්නුවා මේ කියලා දෙනකොට. ඉතින් ස්ලයිඩ් දෙකකට කඩපු නිසා ඉඩ ආපු නිසා මම ඔන්නේ සුළු කිරීමක් මෙතන දාලා තිනවා. ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න බැරි වුණොත් අහන්න බැරිව කියලා දෙන්න. හරි? රයිට්. රයිට් අපේ ක්ලාස් එකේ හිටපු කවුරුත් මෙනුස් ඉන්නවා නේද? රයිට්. කී අපි රිසල්ට්ස් ආවට පස්සේ නේද අපි පැය දෙකක් රෑ 10 ඉඳන් රෑ 12 වෙනකම් නේද? අපි ප්‍රතිඵල
ලැබීමේ සතුට භුක්ති විඳින නේද අපේ සෙට් එක. හරි. මේ ඉතින් එහෙම. හරි. එතකොට ඩී මෝගන් න්‍යාය ඩී මෝගන් ස්ලෝගන් අපි කතා කරා. ඊට පස්සේ මෙතනත් view එක පොඩ්ඩක් කලර්ස් එකෙන් පොඩ්ඩක් මම වෙනස් කරලා මේ ගත්තා. අවුලක් වගේ පේනවද දන්නේ නැහැ. කල්පනාවෙන් මුල ඉඳන් බලාගෙන යනකොට මේක අඳුන ගන්න ලේසියි හැබැයි. හරි. ඊට පස්සේ බූලියන් නීති සහ ප්‍රමේයන් ඇසුරෙන් සුළු කිරීම උදාහරණ දෙකක් විතරක් මම මෙතෙන්ට දැම්මා සුළු කරන්න දෙන ඒවා. ඊට අමතරව මම කිහිපයක් අපි සාකච්ඡා කරා. මම එක්සර්සයිසස් ටිකක් එවනවා කියලා කිව්වොත් මම එව්වේ නැහැ. මොකද හේතුව මේ මම ඕගොල්ලෝ අර මට උත්තරේ එවලා තිබුණානේ මේ මොනවද ප්‍රථමක සංඛ්‍යාවල ඉතින් එතරම් සුළු කිරීම වලදී යම් යම් දෝෂ මම දැක්කා සමහර අය. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ තවත් අපි හිතමුකෝ ඒක නිවැරදිවම දකින්නේ නැතුව දැනගන්නේ නැතුව ඕගොල්ලෝ මේ ඒක කරගෙන ඒ විදිහටම අර වැරදි විදිහටම ඔය තිය දෙන එක්සර්සයිසස් ටිකක් කරොත් වැඩක් වෙන්නේ නැහැ. හරි අපි කියන වැරද්ද සමාජගත වෙනවා වගේ අන්න ඒ වගේ අදහසක් වෙනවා. ඒ නිසා තව චුට්ටක් සුළු කිරීම ටිකක් මම කියලා දෙලා ඉවර වෙලා තව ඒට ගැලපෙන සුළු කිරීම ටිකක් දෙන්නම් කියලා හිතුවා ඉන්නවා. මම සුළු කිරීම ටික එව්වේ නෑ ඔයගොල්ලන්ට. හරිද? ඊළඟට අපි මේකේ min terms සහ max terms මම මේක කියලා දුන්නා. මම ඒ නිසා මෙතන min terms සහ max terms ඉරෙව්වේ නැහැ. එතකොට මේ note එකේ ඕගොල්ලෝ min terms සහ max terms ටික පුරවන්න ඕනේ. හරි? එතකොට ඒකේ note එක කියලා දුන්න එකේ ඔන්න videos ටිකක් මම මේ recordings ටික දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මම එක අන්තිමට දාපු recording එකේ link එක දැම්මා. මේ එතනින් ගිහිල්ලා හරි මේ ඉතින් කැමති නම් අර කවුද මේ නේද? ඔය නිකන් තියෙන like එක නිකන් තියෙන මේ මොකද්ද ඉන්නේ? ඒ හින්දා මේ පොඩ like එකක් දාලා හරි මේ subscribe කරලා හරි එහෙම කරන්න. ඉතින් යාළුවන්ටත් හඳුන්වලා දෙන්න මේ logic gates වල ප්‍රශ්න ටික ඒ explanation එක හොඳයි නම් හරි share කරලා නේද? share කරන්න, comment කරන්න, like කරන්න. හරි ඉක්මන් කරන්න කරලා ඔය ටික කරලා දාන්න. හරි. ඔය නිකන් ඔය අහ යන ඒවට කරන එකේ වැදගත් දෙයකට කරාට පාඩුවක් වෙන්නේ නැහැ. හරිද? එතකොට එහෙනම් ඒකත් බලාගෙන ඔයගලන්ට පුළුවන් මේ min terms ටිකයි max terms ටිකයි මේක ලියන්න. හරි මතකයි නම් එහෙම ලියන්න පුළුවන්. මතකෙන් ලියලා ඉවර වෙලා වීඩියෝ එක බැලුවා නම් තවත් හොඳයි. එතකොට කන්ෆර්ම් වෙනවා. right. එතකොට මේකේ min terms සහ max terms අසුරෙන් මේ ගැන මම කියලා දුන්නට මේකේ note එක ඔයගලන්ට තිබුණේ නැහැනේ. මේ note එක ඔන්න මම හදලා එව්වා. එතකොට බලන්න මේකේ මම කිව්වා මේ ඉඩ තියපු තැන් තිබුණා හිස් තැන් කියනවා. ඒ නිසා ඒ ටික බලන්න ඕනේ කියලා. right. මෙතන ඉඳන් චුට්ටක් අපි මතක් කරගෙන යමු ටිකක් හෙමින්. මම වේගෙන් අර මුල ටික කතා කරගෙන ආවේ. Boolean ප්‍රකාශන අපි ගන්නවා මේ Boolean expressions. There are two types of Boolean expressions. හරි. Standard forms in Boolean expression. Boolean expressions වල එහෙම නැත්නම් Boolean ප්‍රකාශන වල standards ආකාර දෙකක් තියෙනවා. කියන්නේ standard form there are two types of standard forms. ඒ කියන්නේ ප්‍රකාශන වල සම්මත ආකෘති වර්ග දෙකක් තියෙනවා. ඒ ආකෘති දෙකට තමයි අපි කියන්නේ SOP ප්‍රකාශන. මේක තමයි අපිට හුරු පුරුදු එක. අපි සිංහල මීඩියම් අය කියන්නේ නැහැ මේ ගුණිතයන්ගේ කීගේ ඉන්නේ. දිව ඇද කරගන්න හදන්නේ අපි කියන්නේ SOP එක කියලා. ඔක සමහරව SOP කියලා කියනවා. SOPs කියලා කියනවා. ඉතින් ඒකට SOP කියලා කොට කමක් නැහැ. මම කැමති එහෙම. SOP means sum of products. ගුණිතයන්ගේ එකතුවක්. අපි දන්නවා ගුණිතයන් කියලා කියන්නේ අපි ප්‍රකාශන දෙකක් AND gate එකෙන් සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපි කියනවා AND gate එක හරියට ගුණ කිරීම වගේ කියලා. එහෙනම් AND gate එකෙන් සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපි කියනවා ගුණිතයන් කියලා. ඒතකොට මේ වගේ ගුණිතයන්ගේ එකතුවක් කියන අදහස අපි කියනවා sum of product කියලා. අපි මේ ගැන කතා කරලා තියෙන්නේ මම මේ නැවත මතක් කිරීමක් කරන්නේ පැහැදිලි වෙන්න වඩා. එතකොට මේ තියෙන්නේ AB කියලා තියෙන A.B කියන එක ගුණිතයක්. මේ තියෙන්නේ A.B.C කියන එක. ABC කියලා අපි ඩොට් එක ලියන්නේ නැහැ නේ ගුණ කිරීම දානකොට BJ ප්‍රකාශන ලියනකොට මතකයි නේද? 2x කියලා වෙනකොට අපි 2 වැඩි කිරීම x කියලා ලියන්නේ නැහැ. ඒ වගේ තමයි A.B.C කියන එක අපිට ABC කියලා ලියන්න පුළුවන්. එතකොට ඔන්න මම රවුන්ඩ් කරලා තියෙනවා there are two products. ගුණිතයන් දෙකක්. ඒ ගුණිතයන් දෙක මැද තියෙන එකතු කිරීම. අන්න sum of product. එතකොට ඕකේ අනිත් පැත්ත තමයි POS. POS ප්‍රකාශන POS expression. product of sum. ඓක්‍යයන්ගේ ගුණිතය. එතකොට බලන්න හොඳට මේක ඔයගොල්ලෝ අඳුර ගන්න පුළුවන් වෙනවා. පේපර් එකේදී 2020 පේපර් එකේදී මේ ගිය අවුරුද්දේ IT පේපර් එකේදී මේක හොඳට බැලුවා ඔයගොල්ලන් අඳුර ගන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ sum එකක් පේනවනේ A bar plus B. ඊළඟ මෙතන තියෙන්නේ sum එකක් A plus B bar plus C ඓක්‍යයක් තියෙනවා. ඔය ඓක්‍යයන් දෙකේ ගුණිතය. හරි එතන වරහන් දාලා තියෙනවා මැද්දේ මුකුත් නැහැ. ඩොට් එකක් තමයි තියෙන්න ඕනේ එතන. මුකුත් නැහැ කියන්නේ ගුණිතයක් තියෙනවා. අන්න product
of sum කොටු කරලා තියෙන ඒවා sum දෙකක් ඒ කොටු කරලා තියෙන වගේ ඔව් මම කොල්ලක් දෙන්න මේකට එක ලියන්න දෙන්න මම කොල්ලක් දෙන්න මම දෙන්න මේකයි දෙන්නකො කොල්ලක් දෙන්න මම කොල්ලක් දෙන්න මම අල්ලන්න කියන්න right එතකොට ඔන්න මම කොටු කරලා තියෙන්නේ sum දෙකක් sum ඒ sums වල product එක නැත්නම් ඒ iconගේ ගුණිතයක් තමයි බලලා තියෙන්නේ. බලන්න මේ හැම එකේම මෙහෙමයි. දැන් මම ඔන්න කොටු කරන්නේ මේ එකතු කිරීම icon ටික sums. ඔය විදිහට තියෙනවා. ඔය විදිහට තියෙනවා නම් බූලියානු ප්‍රකාශන අපි කියන ඒවට product of sum කියලා. එතකොට ඔයගොල්ලෝ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ පැහැදිලි. මේ මම කොටු කරන්නේ products. sorry කොටු කරන්නේ sum එකතු කිරීම icon තමයි කොටු කරන්නේ. ඒවා මැද්ද තියෙන්නේ ගුණිතය නැත්නම් product එක. ඊළඟට මේ SOP වලදී ඔන්න මම round කරනවා products ටික. එතකොට round ටික තමයි products ගුණිතයන් ටික. ඒ ගුණිතයන් අතර round අතර තියෙන එකතු කිරීම sums ටික. එහෙනම් products වල sum එකක්. එහෙනම් sum of product ගුණිතයන්ගේ icon. එතකොට ඔන්න ওই විදිහට අපිට ආකාර දෙකක් ලියන්න පුළුවන් කියලා මම පැහැදිලි කරා අපි ලිව්වා නේද? හරි. එතකොට ඔන්න පැහැදිලිව වෙන් වෙන් වශයෙන් අඳුර ගන්න. ඔයගලන්ට එක්ස්ප්‍රෙෂන් එකක් දැක්කහම ඔයගලන්ට කියන්න පුළුවන් එතකොට මේකේ ඉන්නේ sum of product විදියට product of sum විදියට ඉන්නේ කියලා ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? right. ඊළඟට මේ SOP වලයි POS ආකාරයේ ඔය ආකාර දෙකේ තියෙනවා මේ ස්ටෑන්ඩඩ් SOP සහ ස්ටෑන්ඩඩ් POS කියලා. ඔන්න පටලව ගන්න එපා නැත්නම් සම්මත SOP සහ සම්මත POS ප්‍රකාශන කියලා. ඒකේ අදහස තමයි සම්මත SOP ප්‍රකාශන දැන් අපි දන්නවා බූලියානු ප්‍රකාශන ලියන්න පුළුවන් අපි බූලියානු ප්‍රකාශන අපිට ඕන විදිහට ලියන්න පුළුවන් බූලියන් එක්ස්ප්‍රෙෂන්ස්. හරි. බූලියන් එක්ස්ප්‍රෙෂන්ස් අපිට ලියන්න පුළුවන් මෙහෙම. ඔන්න මම බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් ලියනවා මෙතන. බලන්න. z සමානයි x.y plus x plus y වරහන් කරා dot x.z. දැන් මට කියන්න මේ මම ලියපු එක SOP එක්ස්ප්‍රෙෂන් එකක් SOP ප්‍රකාශනයක් කියලා කියන්න පුළුවන් කට්ටිය අත උස්සන්න. හරි මේක POS ප්‍රකාශනයක් කියලා කියන්න පුළුවන් අය hina වුණත් දාන්න. දෙන්න බලන්න ටක් ගාලා ඔයගොල්ලන්ගේ උත්තර. මේක SOP නම් අත උස්සන්න. අත උස්සන්න පුළුවන් නේ. හරි මේක POS කියලා හිතනවා නම් දාන්න hina වුණා. එක්කෙනෙක් hina වුණත් දාලා තියෙනවා right. ඒ දෙකම නෙවෙයි නම් මොකද කරන්නේ අඬන මොනක්වත් දාමුනේ. ඔය දෙකම නෙවෙයි නම් අඬන මොනක්වත් දාමු. කො බලමු කට්ටියට තේරුණාද කියලා තමයි බලන්නේ. ප්‍රතිචාර නෑනේ. හරි. මොන බලන්න එහෙනම් මෙන්න මේක මම කොටු කරනවා. වරහන් කළානේ තියෙන්නේ. දැන් වරහන් දුන්නා වරහන් වලට ප්‍රමුඛතාවය ප්‍රයොරිටි වැඩිනේ නේද? මෙන්න මේක මොකද්ද? x.y. ඒක මොකද්ද තියෙන්නේ? ගුණිතයක් නේ. x.y. ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ. එතකොට මේක sum එකක් තියෙන x plus y sum එකක්. එතකොට මේ දෙන්න මැද්දේ තියෙනවා මොකද්ද? plus එකක්. ඊට පස්සේ ඊළඟ එක මේක ප්‍රොඩක්ට් එකක්. එතකොට ඒ වරහණයි අර වරහණයි අතර වෙදී ඩොට් එකක්. දැන් මේක අච්චාරුවක් නේ. එතකොට දැන් මේක SOP එකක්ද POS එකක්ද? මේක ඔය ಜಾති දෙකම නෙමෙයි. මේක නිකම්ම නිකන් මොකක්ද? normal boolean expression එක. මේ වගේ expressions තියෙන්න පුළුවන්. හැබැයි SOP එකක් නම් අපි මේක SOP එකක් නෙමෙයි මේක POS එකකුත් නෙමෙයි.
මේක කලව මේ තියෙන එක. ස්ටෑන්ඩඩ් එක නෙමෙයි. ස්ටෑන්ඩඩ් නම් එක්ක SOP වෙන්න ඕනේ, එක්ක POS වෙන්න. බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් ස්ටෑන්ඩඩ් නම් SOP වෙන්න ඕනේ, නැත්නම් POS වෙන්න ඕනේ. එතකොට SOP නම් කොහොමද තියෙන්න ඕනේ? sum of product. මැද්ද එකතු කිරීම තියෙන්න ඕනේ. ඒ අතර පදවල හරි ඒ තියෙන පද අපි කියන terms කියලා. ඒ terms තියෙන product එකක් විදියට, ගුණිතයක් විදියට. POS නම් පද නැත්නම් terms තියෙන එකතු කිරීමක් විදියට ඒගොල්ලෝ අතරමැද ගුණිතයන්. දැන් මේ වගේ මාරු වෙවි තියෙන්න බෑ. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවානේ මෙතන මෙතන තියෙන්නේ එකතු කිරීමක්. මෙතන තියෙන්නේ ගුණිතයක්. එහෙම තියෙන්න බෑ. එතකොට මේක ස්ටෑන්ඩඩ් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් නෙමෙයි. ස්ටෑන්ඩඩ් වෙන්න නම් එක්ක SOP ෆෝම් එක්ක POS ෆෝම් එකෙන් තියෙන්න ඕනේ. මම දැන් මේ ස්ලයිඩ් එකේදී කියන්න යන්නේ මම මේ කලින් එක මතක් කරේ. දැන් මේ කියන්න යන්නේ SOP වලයි POS වලයි තියෙනවා ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් ෆෝම්ස්. ඒගොල්ලන්ගේ තියෙනවා ස්ටෑන්ඩඩ් ෆෝම්ස් තියෙනවා. හරිද? එතකොට ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් ෆෝම්ස් වෙනවා නම් කොහොමද? අපි කියනවා බූලියන් එක්ස්ප්‍රෙෂන් වල ස්ටෑන්ඩඩ් ෆෝම් එක එක්ක SOP එක්ක POS. හැබැයි SOP එකේ ස්ටෑන්ඩඩ් කියන්නේ ස්ටෑන්ඩඩ් SOP එක කිව්වහම ඒක මෙන්න මෙහෙම වෙනවා. A standard SOP or POS expression is one in which all the variables in the domain appear in each product or sum term in the expression. මොකක්ද ඒ කියන්නේ? SOP දැන් මේ මම ලියලා තියෙන්නේ මෙන්න මේක ඔයගලන්ට පේනවා මේක SOP එකක් කියලා. A B bar C D මෙතන තියෙනවා variables හතරක්. A B C D කියලා අකුරු හතරක් අරන් තියෙනවා. ඒ අකුරු හතරම ගුණිතයන් විදියට ඉන්නවා. ඊට පස්සේ ඔන්න එකතු කිරීමක් තියෙනවා. ඊට පස්සේ A bar B bar C D bar ගුණිතයක් තියෙනවා. ඊට පස්සේ එකතු කිරීමක්. එහෙනම් මේක ඉන්නේ SOP form. හැබැයි මේක SOP වෙන්න නම් මේක ස්ටෑන්ඩඩ් SOP වෙන්න නම් හරි SOP form එකකින් ඉන්නවා right. ස්ටෑන්ඩඩ් SOP වෙන්න නම් මේ තියෙන හැම අපි කියන්නේ sum of products කියලානේ. මේ හැම product එකකම අපි අරන් තියෙන variables හතරයි නම් මේ හැම product එකකම ඔය variables හතරම තියෙන්න ඕනේ. බලන්න පළවෙනි එකේ පළවෙනි නිල් පාට කොටුව තුළ A B bar C D A ඉන්නවා B ඉන්නවා C ඉන්නවා D ඉන්නවා. මේකේ A ඉන්නවා B ඉන්නවා C ඉන්නවා D ඉන්නවා. හැම product එකකම variables හතරම තියෙනවා නම් අපි අන්න ඒකට කියනවා මොකක් කියලාද? standard SOP එකක් කියලා. ඔන්න standard SOP format එක. SOP වලත් තවත් standard එකක්. හරි. right. ඒ වගේම අනිත් එක තමයි මොකද්ද? POS එක. එතකොට මෙන්න අපි ලියලා තියෙනවා POS expression එක. මෙන්න POS එක. බලන්න POS එකේ තියෙනවා මෙන්න sum එකක්. මෙන්න තව sum එකක්. මෙන්න තවත් sum එකක්. ඔය sum වල එනත එකතුවන්ගේ ഐක්‍යයන්ගේ හරි මැද තියෙන dot එකක් ගුණිතය. එතකොට මේක product of sum format එකකින් තියෙනවා. ඒ වගේම මේකේ ඉන්න variables තුනයි A B C. එහෙනම් මේකේ හැම product හැම sum එකකම පළවෙනි එකේ පළවෙනි රතු පාට කොටුව ඇතුළේ A B C ඉන්නවා, දෙවෙනි එකේ A B C ඉන්නවා, තුන්වෙනි එකේ A B C ඉන්නවා. එහෙනම් අපි මේකට කියනවා standard SOP හෝ standard POS කියලා. හරිද? standard SOP එහෙම නැත්නම් standard POS. එතකොට ඒක විශේෂයි. right. ඊළඟට මට දැන් එහෙම කිව්වහම මතක් වෙනවා නැති පද දාලා මේක හදාගන්න පුළුවන් වෙයි. හරි. right. මෙන්න මෙතෙන්ට හරි. මේ ස්ටෑන්ඩඩ් SOP ගැන SOP හරි POS හරි කියනකොට තවත් මෙන්න මෙහෙම කතාවක් කියනවා. හරි. ඒ තමයි SOP හෝ POS යට එක බලන්න in an either SOP or POS form a single overbar
cannot be extend over more than one variable. Cannot be extend over more than one variable in a standard SOP, right? However, more than one variable in a term can have an overbar. මොකක්ද ඒ කියන්නේ? SOP හෝ POS කුමන ආකාරයකට වුවද එක් නාස්ත්‍යාර්ථයක්, මේ නාස්ත්‍යාර්ථය කියන්නේ මේ not එකට හරි සිංහල මීඩියම් ළමයි ඔන්න මේක මුල් කාලේ කිව්වා නැතාර්ථය නැත අර්ථය not එකනේ. දැන් ඔන්න මේ සිලබස් එකේ හඳුන්වන තියෙන වචනය නාස්ත්‍යාර්ථය කියලා. සිලබස් එක කියනකොට ඔයගොල්ලෝ කියනවා මේක මුලින්ම කිව්වම තේරෙන්නේ නැහැ. හරි මට තේරුණෙත් නැහැ මොකද්ද මේ කියලා තියෙන්නේ. සෑහෙන ගේමක් දීලා තමයි අල්ලගත්තේ. ආනේ මේ කියන්නේ මේ not එක කියන්නේ උඩ තියෙන බාර් එක නැත්නම් ඩෑෂ් එකට නේ කියන්නේ. නාස්ත්‍යාර්ථය. එක් නාස්ත්‍යාර්ථයක් එක් විචල්‍යයකට වඩා පොදු කළ නොහැක. ඒ කියන්නේ මොකක්ද? අපිට බෑ මේ කියන්නේ ස්ටෑන්ඩඩ් නම් SOP හරි POS හරි එක්ස්ප්‍රෙෂන්ස් තියෙනවා නම් ඒක සම්මතයි කියලා අපි කියනවනේ ස්ටෑන්ඩඩ් කියනවා right. ස්ටෑන්ඩඩ් වෙනවා නම් මෙන්න මේ තියෙන විදිහට අපිට බෑ අර උඩ තියෙන බාර් එක පොදුවේ තියන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? ඒක බාර් කියලා. ඒක නේද අදහස? එක බාර් එකයි එක බාර් එකක් තියන්න බෑ. එක්කෙනෙකුට එක බාර් එකයි. එක වේරියබල් එකකට එක බාර් එකයි. බාර් එක එක බාර් මේ දෙකක් තුනක් තියන්න බෑ. ABC තුන් දෙනාටම පොදුවේ එක බාර් තියන්න බෑ. බාර් තුනක් තියන්න ඕන. හරිද? ඒක තමයි මේ පොදු එක විචල්යකට වඩා පොදු කරන්න බෑ කියන්නේ. එහෙත් එක් පදයක් තුළ එක් විචල්යකට වඩා වැඩි ගණනකට නාස්ත්‍යාර්ථයක් තිබිය හැක. ඒ කියන්නේ දැන් අපි ABC කියලා ගත්තාම මේ Aටයි Bටයි Cටයි තුන් දෙනාටම බාර් තියෙන්න පුළුවන්. ඒක බාර් වෙන්න ඕනේ නැහැ. බාර් තුනක් තියෙන්න පුළුවන්. හැබැයි කැඩිලා තියෙන්න ඕනේ. එක එක්කෙනාට වෙන වෙනම බාර් තියෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ වගේ. හරි. පොදුවේ තියෙන්න බෑ කියන එක අදහස. ඒක බාර් තියෙන්න බෑ මේ තුන් දෙනෙකුට. දැන් බාර් තුනක් තියෙනවා. ඒක SOP ආකාරයේදීත් එහෙමයි. මෙතන පෙන්නලා තියෙනවා වගේ POS ආකාරයේදීත් එහෙමයි. A bar plus B bar plus C bar is correct. A plus B plus C වල බාර් එක මෙහෙම තිබුණොත් මේක ස්ටෑන්ඩඩ් SOP එකට නිකන් වැරදි වගේලු. ඒ නිසා අපිට එහෙම තියන්න බෑ. ඉතින් අන්න ඒ නිසා තමයි කොහොම එනකොට ඕක කඩන්න තමයි මොකක්ද දීලා තියෙන්නේද? මෝගන් ඩි මෝගන්ස් ලෝ එක දීලා තියෙන්නේ. මෝගන් ප්‍රමේය දීලා තියෙන්නේ. මතකයිද මෝගන් ප්‍රමේය? මේ තියෙන බාර් එක දෙකට කඩන විදිහ මේ පොදුවේ යන බාර් එක ඔන්න දෙකට කඩනවා. කොහොමද? මැද්දේ ලකුණක් මාරු කරනවා. ඒක බාර් දෙක බාර් විදිහට කඩනවා. right. මෙන්න මෙහෙම. මේ තමයි මෝගන් ප්‍රමේයෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ ඔය අවශ්‍යතාවයට තමයි මෝගන් ප්‍රමේය හදලා තියෙන්නේ. පැහැදිලිද? right. එහෙනම් ඒකත් හරි. මෙන්න මෙහෙම ලස්සනට උදාහරණ මේ ලියා ගන්න ඔයගොල්ලෝ මේක ලියනකොට. හරි. ඔයගොල්ලෝ සිලබස් එකේ තිබුණේ නැහැ මේ ස්ටෑන්ඩඩ් SOP එකක් බවට පත් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම තිබුණොත් සිම්ප්ලිෆයි කරන්න කලින් ප්‍රොඩක්ට් එකද ස්ටෑන්ඩඩ් එක්ස්ප්‍රෙෂන් එක කියන්නේ. yes. ඔව් බොහෝ වෙලාවට එහෙම තමයි. අපි සුළු කරන්න කලින් සිම්ප්ලිෆයි කරන්න කලින් එන උත්තරේ තමයි ගොඩක් වෙලාවට මේ ස්ටෑන්ඩඩ් එක්ස්ප්‍රෙෂන් එක විදිහට තියෙන්නේ. හරිද? එතකොට හිතන්න මෙන්න මෙහෙම එකක් ආවා. මේක මේ කලින් සිලබස් එකේ තිබුණා. ඕගලන්ගේ සිලබස් එකේ කියලා නැහැ, පෙන්නලා නැහැ. මේක හදවන්න කියලා. හරි මෙන්න මෙහෙම එකක් ආවොත්. z equal to a plus AB plus BC bar plus ABC. දැන් මේක තියෙන්නේ මේක SOP එකක් කියන යට උස්සන්න බලන්න. SOP එකක් කියන යට උස්සන්න POS එකක් කියන එක hina මුණක් ගන්න. ටක් ගාලා කිව්ව සයින් වෙන්න ඕනේ. මේ මම ලිව්වේ SOP එකක් කියන යට උස්සන්න POS එකක් කියන hina මුණක් දාන්න. right.
කෝ ටකස් කළා. right මේක SOP එකක්. මේක SOP එකක්. ඊළඟ ප්‍රශ්නේ මේක ස්ටෑන්ඩර්ඩ් SOP එකක්ද නැද්ද? මේක SOP එකක් ඒක හරි. මේක ස්ටෑන්ඩර්ඩ් SOP එකක්ද ස්ටෑන්ඩර්ඩ් SOP එකක් නෙමෙයි. මේක ස්ටෑන්ඩර්ඩ් SOP එකක් වෙන්න නම් අපිට පේනවා මේකේ විචල්‍යයන් තුනක් තියෙනවා. ABC there are 3 variables ABC but මේ product එකේ ඉන්නේ BC bar විතරයි. මේකේ ඉන්නේ AB විතරයි. මේකේ C නෑ. මේකේ A නෑ. එහෙනම් මේක ස්ටෑන්ඩර්ඩ් SOP එකක් නෙමෙයි. එහෙනම් කොහොමද මේක ස්ටෑන්ඩර්ඩ් SOP එකක් කරන්නේ? මේක ස්ටෑන්ඩර්ඩ් SOP එකක් කරන්නේ මෙහෙම. මේක අවශ්‍ය වෙයි කෝකටත් අවශ්‍ය වෙයි කලින් සිලබස් එකේ ඒවා තියෙන හින්දා අහන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් බලා ගන්න. අපිට පුළුවන් AB dot C plus AB dot 0 plus BC dot BC bar dot 0 plus ABC. මොකද 0 එක දැම්ම කියලා අර identity law 0 එක දැම්ම කියලා වෙනසක් වෙන්නේ AB dot 0 කියන්නේ 0 නෙමෙයි නේද AB dot 1 වෙන්න ඕනේ. AB dot 1 කිව්වොත් ඒක AB plus BC bar dot 1 තිබුණොත් මේකෙන් කියවෙන්නේ මේ ඔය මං යට ඉඳන් උඩට යනවා ඈ. හරි. BC bar dot 1 කියන්නේ BC bar. මොකද 1 තියෙනවා නම් dot වෙනවා නම් BC bar තමයි ඉතුරු වෙන්නේ. මේ පැත්ත 1 නිසා මේ පැත්ත BC bar වලට අනුව තමයි එන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම. AB dot C plus C bar. C plus C bar කියන්නේ එකයිනේ අපිට එක වෙනුවට ලියන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත ප්‍රමේය නේද? Complement law. C plus C bar equal to 1. එහෙම නීතියක් අපි ඉගෙන ගත්තා. මේ ඒකේ ප්‍රතිලෝමය දානවා දැන්. එක වෙනුවට අපි කලින් කිව්වේ C plus C bar කියනවා නම් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක සිම්ප්ලිෆයි වෙනවා. දැන් අපිට මේ සිම්ප්ලිෆයි නෙමෙයි අනිත් පැත්තට යන්නේ. එක වෙනුවට අපිට මේක දාන්න පුළුවන්. ඊළඟට මෙතන BC bar dot අපිට මෙතෙන්ට ඒ කියන්නේ දැන් මෙතන AB ඉන්නවා C නෑනේ. ඒ නිසා අපි මෙතන එක වෙනුවට දානවා C plus C bar. මෙතන BC bar ඉන්නවා මෙතන A නැහැ. ඒ නිසා මේ එක වෙනුවට මම දානවා A plus A bar කියලා. ඊට අමතරව ABC මෙතන ඉන්නවා. දැන් අපි වරහන ගුණ කරනවා. මතකයිනේ වරහන ගුණ කරනවා. right. එතකොට ABC plus ABC bar plus මම මේ වරහන ඇතුළේ ඉන්න ඒව ගන්නවා එළියට ඈ. ABC bar plus A bar BC plus ABC. දැන් බලන්න මේ එක්ස්ප්‍රෙෂන් එකේ ආපු හැමෝටම ABC තුන් දෙනාම ඉන්නව නේද? මෙන්න දැන් ඔන්න අපි හදුවා මොකද්ද? ස්ටෑන්ඩර්ඩ් SOP එක. අපි මේ දක්වා ඉගෙනගෙන තියෙන අපි දන්න ලෝස් පාවිච්චි කරලා මෙතඩ් එක විතරයි වෙනස් වුනේ. අපි ගියේ රිවර්ස් මෙතඩ් එකට දැන්. සිම්ප්ලිෆයි කරන්න ගත්ත මෙතඩ් එකේ රිවර්ස් මෙතඩ් එකට. ඔන්න ස්ටෑන්ඩර්ඩ් SOP එකක් හැදුවා. තේරුණාද? right. එහෙනම් convert SOP to standard SOP. right. මේක අමතර එකක්. අර ඔයගොල්ලෝ මෙතන නෝට් එක ලිව්වා නම් එතනට ඒ පිටුවේ යටට ලියලා මේ අමුණ ගන්න ඕනේ. අර යටට යටින් අලවලා උඩ පැත්තට නමලා තියාගන්න. මේක ඕනේ වුණොත් බලන්න නැතුව අත්‍යවශ්‍ය නෙමෙයි. right. ඒ නිසා convert SOP to standard SOP කියලා මාතෘකාව ලියලා ටැග් කරලා ලියා ගන්න. අන්තිමට උත්තර ගන්න විදිහ තේරුනේ නෑ. right. අන්තිමට උත්තර ගන්න විදිහ කියන්නේ
මේ AB ගෙන් වරහන් ඇතුලේ ඉන්න C ගුණ කරාම ABC. ඊට පස්සේ ප්ලස් මාක් එක දානවා. AB ගෙන් වරහන් ඇතුලේ ඉන්න C බා ගුණ කරාම ඒක ABC බා වෙනවා. හරිද? මේ වරහන් එළියේ ඉන්න කෙනාගේ වරහන් ඇතුළ ගුණ කරනවා. මෙතනත් එහෙමයි BC බා වරහන් ඇතුලේ ඉන්න ඒව ගුණ කරනවා BC බාගෙන්. එතකොට ABC බා. ඊට පස්සේ මෙන්න මෙතන එකක් මග ඇරලා නේද? BC බාගෙන් වරහන් ඇතුලේ ඉන්න A බා ගුණ කරාම A බා BC බා. ඊට පස්සේ මේ අන්තිමට වෙච්ච ABC එහෙමයි ආවේ. හරි. හරි. ටක් ගාලා ලියා ගන්න එහෙනම්. දැනට ඔයගොල්ලෝ කොලේක ලියා ගන්න නෝට් එක ලිව්වට පස්සේ හෝ ලිව්වා නම් එතන කොලේක ලියලා අමුණක් ටක් කරන්න. right. ලියාගෙන ඉවර වෙලා අත උස්සන්න කියලා නම් කිව්වේ නැහැ මම මේ ඉවරද විනාඩියෙන් ඩිස්කනෙක්ට් වෙනවා ඉවරයි අත උස්සන්න. ඒ අතර තේරෙන්නේ නැත්නම් තේරුනේ නැත්නම් අහන්න.